දැන් අපි කතා කරන්න යන්නේ එස්සා පීගොනු වල රසායනයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තිබුණ කෙටි ප්‍රශ්න කිහිපයක්. එතකොට ඒවා අපි තීරිත් එක්ක ගලපලා චුටක් කතා කරමු. හොඳයි. මුලින්ම අපි එනවා 2020 MCQ ප්‍රශ්නෙට කෙටි ප්‍රශ්නෙට. ඒකේ පහත දැක්කන ඒ වයින් වැරදි ප්‍රකාශය හඳුනා ගන්න කියලා තියෙනවා. එතකොට පළවෙනියට ප්‍රකාශය නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ධන වේ කියලා තියෙනවා පුතේ. නයිට්‍රජන් කියන්නේ විද්‍යුත් ඍණතාවයෙන් සාමාන්‍යයෙන් ඉහළ මූලද්‍රව්‍යයක්. එතකොට අපිට හිතෙනවා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය ඍණ වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. නයිට්‍රජන් වල ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා 1s2 2s2 2p3 කියලා. එතකොට මෙයාගේ කාක්ෂික තුන ඇන්දොත් මෙහෙම අර්ධව තමා පිරලා තියෙන්නේ, අසම්පූර්ණව පිරලා තියෙන්නේ. හරි අඩක් පිරලා තියෙන හින්දා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති මෙයා. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ශක්තිය ධන වෙනවා. ඊට පස්සේ බිස්මත් දෙවෙනි ප්‍රකාශයෙන් කියන ප්‍රකාශය ගත්තොත් මේක අපි කලින් තියරි කතා කරද්දී ඉගෙන ගත්තා 14 15 කාණ්ඩවල ක්ලෝරයිඩ් වල ජල විච්ඡේදනය යටතේ මේ ප්‍රතික්‍රියාව ගැන තියෙනවා. බිස්මත් ක්ලෝරයිඩ් ජලයත් එක්ක මොකද වෙන්නේ කියලා. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම බිස්මත් ඔක්සික්ලෝරයිඩ් හදනවා. ඒක සුදු පාට අවක්ෂේපයක්. ඔයාට මතක නැත්තම් ප්‍රතික්‍රියාව නැවත ගිහිල්ලා බලන්න පුළුවන් තමන්ගේ සිද්ධාන්ත වල. එතකොට තුන්වෙනි ප්‍රකාශය H2S වායුවට ඔක්සිකාරකයක් සහ ඔක්සිහාරකයක් යන දෙආකාරයෙන්ම ක්‍රියා කරන්න පුළුවන්. ඒක ඇත්තක්. එතකොට ඒ සම්බන්ධව අපි කියා දීලා තියෙනවා. ඔන්නම් මම ලියලා පෙන්නන්නම්. සෝඩියම් H2S එක්ක ප්‍රතික්‍රියාව ගත්ත හැකි. මේකෙදි සෝඩියම් සල්ෆයිඩ් හැදෙනවා හයිඩ්‍රජන් වායුව පිට වෙලා. ඊට පස්සේ H2S එක්ක MnO4 මයිනස් වල ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී ගත්තොත් ඒකෙදි සල්ෆර් හැදිලා Mn2+ හැදෙනවා. සහ ජලය හැදෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා දෙකෙන් මේක H2S ඔක්සි කාරකයක්, මේක H2S ඔක්සි හාරකයක්. එතකොට මේවා ගැන පැහැදිලි කරලා තියෙනවා. එතකොට හතරවෙනි ප්‍රකාශය කියනවා හීලියම් වල සංයුත ඉලෙක්ට්‍රෝනයකට දැනෙන සඵල න්‍යෂ්ටික ආරෝපණය දෙකට වඩා අඩුයි කියලා. අපි දන්නවා සඵල න්‍යෂ්ටික ආරෝපණය සමානයි න්‍යෂ්ටික ආරෝපණය අඩු කිරීම නිවාරක ආචරණය කියලා. එතකොට පළවෙනි ඒකකයේදී ඕක ඔයාලට උගන්වනවා. එතකොට බැලුවොත් නිවාරක ආචරණයක් හීලියම් වල තියෙද? හීලියම් වල නැහැ. මොකද හීලියම් වල පිටතම ශක්ති මට්ටම කියලා එකකට තියෙන්නේ එක ශක්ති මට්ටමයි. ඒ වගේම ඇතුළම ශක්ති මට්ටම, ඒ කියන්නේ එක ශක්ති මට්ටමයි තියෙන්නේ. නිවාරක ආචරණය ක්‍රියාත්මක වෙන්න ඇතුලේ පිට ශක්ති මට්ටමට ඇතුලෙන් ශක්ති මට්ටමක් තියෙන්න ඕනේ. එතකොට හීලියම් වල එක නැහැ. නිවාරක ආචරණයක් නැහැ. එහෙනම් දෙකට වඩා අඩු වෙන්නේ නැහැ. දෙකම තමයි. මොකද න්‍යෂ්ටික ආරෝපණය දෙකයි. සඵල න්‍යෂ්ටික ආරෝපණය සමානයි න්‍යෂ්ටික ආරෝපණය අඩු කිරීම නිවාරක ආචරණය. නිවාරක ආචරණයක් නැති හින්දා න්‍යෂ්ටික ආරෝපණය සමානයි සඵල න්‍යෂ්ටික ආරෝපණය. පස්වෙනි එක ඉහළ උෂ්ණත්වයකට රත් කළ වුවද ඇලුමිනියම් N2 වායුව කෙරෙහි නිෂ්ක්‍රීය වේ කියලා තියෙනවා. එතකොට ඉහළ උෂ්ණත්වයේදී ඇලුමිනියම් ප්‍රතික්‍රියා කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේකේ උත්තර විදියට දෙකක් තියෙනවා 4 සහ 5 කියලා. 2020 පේපර් එකේ පුතේ 2020 පේපර් එකේ මාර්කින් ස්කීම් එකේ මේ උත්තර 4 වෙනි උත්තරේ සහ 5 වෙනි උත්තරේ දෙකම පිළිගත්තා. හොඳයි. අපි කතා කරනවා ඊගාවට පුතේ 2020 තවත් කෙටි ප්‍රශ්නයක්. එතකොට මේක අර ABCD ආකාර ප්‍රශ්න කියලා අපි කියනවා. එතකොට මේකේ ප්‍රශ්නේ මම කියවුවොත් හැලජන උච්ච වායු සහ ඒවායේ සංයෝග පිළිබඳ පහද දක්වන කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා අහන්නේ. එතකොට අපි කතා කරපු සිද්ධාන්ත පුනරීක්ෂණ යටතේ කරපු ටිකේ තියෙනවා හයිපර්ක්ලෝරස් අයනයේ ද්විධාකරණය ගැන. ඒකෙදි කරුණක් කියලා තියෙනවා පුතේ හයිපර්ක්ලෝරස් අයනය කියන එක ආම්ලික ද්‍රාවණවලදී වියෝජනය වෙනවා, ද්විධාකරණය වෙනවා. ඒ වගේම බාෂ්මික ද්‍රාවණවලදී ද්විධාකරණය වෙනවා. මේකේ ශීඝ්‍රතාවය වැඩි බාෂ්මික ද්‍රාවණවල. එතකොට පළවෙනි ප්‍රකාශය අපිට පොඩි ගැටලුවක් ඇති කරනවා. ඒ හින්දා මාකින් ස්කීම් එකේදී මේකට අපිට පිළියමක් දීලා තියෙනවා. අපි අවසානයේට බලමු ඒක. පළවෙනි ප්‍රකාශය වැරදි දැනට අපි බලමු අවසානයේට ඒක මොකද වෙන්නේ කියලා. B ප්‍රකාශය xenon F2 සමග සංයෝග ශ්‍රේණියක් සාධන අතර ඒවා අතුරින් xenon ට්‍රයිෆ්ලුවරයිඩ් වලට තලීය සමචතුරස්‍රාකාර ජ්‍යාමිතියක් තියෙනවා. මේකේ ලුයිස් ව්‍යුහය අඳින්න ඕනේ ඔයා. ඇඳලා වෙස්පතියේදී එක දාලා හැඩේ බලන්න ඕනේ. හැඩේ බැලුවට පස්සේ ඔයාලට පේන්නේ මේකේ
ඉලෙක්ට්‍රෝන යුගල එකසාර ඉලෙක්ට්‍රෝන යුගල වෙස්ප ඉලෙක්ට්‍රෝන යුගල පහක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියාමිති දීපිරමිඩාකාරයි. මේක හැඩෙන්නේ පුතේ පිරමිඩීය. එහෙනම් මේක උත්තරේ B එක වැරදි. C එක C උත්තරය අහනවා හයිඩ්‍රජන් හෙලයිඩ් අතරින් මවුලයක් සඳහා වැඩිම බන්ධන විග්‍රහ ශක්තියක් ඇත්තේ හයිඩ්‍රජන් ෆ්ලුවරයිඩ් වලට. ඒක නිවැරදි. D ලන්ඩන් ප්‍රබලතාවය ලන්ඩන් බලවල ප්‍රබලතාවය වැඩිවීම හේතු කොටගෙන හැලජන වල තාපාංකය කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. එතකොට C සහ D ප්‍රකාශ දෙක නිවැරදි. ඒ වගේම A ප්‍රකාශයේත් පොඩි නිවැරදි ගතියක් තියෙනවා. එතකොට මාකින් ස්කීම් එකේ ඔය අවුරුද්දේ ඔකට දුන්නේ 3 සහ 5 කියන උත්තර දෙක. 3 වෙනි උත්තරෙත් හරි කියලා ගත්තා. 5 වෙනි උත්තරෙත් හරි කියලා ගත්තා. අපි යනවා ඊට පස්සේ 2019 MCQ එකට. ඒකේ පළවෙනි MCQ එක අපි කතා කරනවා පහත දැක්කන ඒවැයෙන් නිවැරදි ප්‍රකාශය හඳුනා ගන්න. එතකොට පළවෙනි ප්‍රකාශය NF3 වල බන්ධන කෝණය NH3 වල බන්ධන කෝණයට වඩා විශාල වේ. මේක ඇඳලා බලන්න වෙනවා පුතේ. NH3 මෙහෙම. NF3 මේක දෙවෙනි පාඩමේ තියරි පොඩ්ඩක් භාවිතා කරන්න ඕනි ප්‍රශ්නයක්. මේ බැලුවොත් මේ NH බන්ධන තුනක් තියෙනවා NF බන්ධන තුනක් තියෙනවා. මේ හැම බන්ධනයකින්ම නිරූපණය වෙන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන දෙක ගානේ. හරි හැම බන්ධනයකම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හැබැයි ගැටලුවක් තියෙනවා මේගොල්ලේ විද්‍යුත් ඍණතාව වෙනස්. මේ විද්‍යුත් ඍණතාව වෙනස් වීම හින්දා මේ NH වල ඉලෙක්ට්‍රෝන දෙක පිහිටන්නේ නයිට්‍රජන්ට ළඟින්. හරි මේ හැම බන්ධනයකම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ දෙක පිහිටන්නේ නයිට්‍රජන්ට ළඟින්. NF3 වල නයිට්‍රජන්ට වඩා ෆ්ලුවරින්ගේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාවයේ වැඩි හින්දා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිහිටන්නේ ෆ්ලුවරින්ට ළඟින්. හොඳද? එතකොට මේ දෙක අතර බන්ධන කෝණ සසඳන්න ඔය සිද්ධිය තමයි අපි භාවිත කරන්න ඕනේ. එතකොට මේ දෙකෙහිදීම එකසර සහ බන්ධන විකර්ෂණ කියලා જાතියක් තියෙනවා. එකසර බන්ධන විකර්ෂණ. මේකෙත් තියෙනවා. එකසර බන්ධන. එතකොට මෙතන තියෙනවා බන්ධන විකර්ෂණ. බන්ධන ඉලෙක්ට්‍රෝන විකර්ෂණ. මේවා ඔයාලා දන්න දේවල්. එතකොට මෙතන තියෙන මේ එකසර බන්ධන වලින් ඇතිවෙන විකර්ෂණය සහ මෙතන තියෙන එකසර බන්ධන වලින් ඇතිවෙන විකර්ෂණය හොඳටම මැඩපවත්වන්නේ කවුද? හොඳටම මැඩපවත්වන්නේ පුතේ NH3 වල. මොකද හේතුව මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර ජ්‍යාමිතියත් එක්ක හිතලා බලන්න ත්‍රිමාණව මේ ඉලෙක්ට්‍රෝන යුගල් අතර තියෙන ඉඩ දුර ගොඩක් අඩුයි. එතකොට ඉලෙක්ට්‍රෝන යුගලක් අතර දුර අඩු වෙද්දි විකර්ෂණය ප්‍රබලයි. මේ තැන්වල දුර වැඩි. එතකොට විකර්ෂණය අවමයි. එතකොට මේ විකර්ෂණ වලින් මෙයාගෙන් එන බලපෑම අඩු කරන්න බෑ. අමාරුයි. ඒ හින්දා බන්ධන කෝණය වැඩි මෙයාගේ අඩුයි. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රකාශයට යනවා 17 වන කාණ්ඩේ මූලද්‍රව්‍ය ඔක්සිකරණ අවස්ථා ඍණ 1 සිට ධන 7 දක්වා පෙන්눔 කරයි කියලා. ඒ ප්‍රකාශය නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා හැම මූලද්‍රව්‍යයක්ම ඔහොම කරන්නේ නැහැ. මොකද ෆ්ලුවරින් ගත්තොත් එයා ඍණ 1.0 විතරයි පෙන්눔 කරන්නේ. එතකොට ඒ ප්‍රකාශය අපි පොඩ්ඩක් තියමු. තියලා නිවැරදි එකක් තෝරගන්න බලමු. තුන්වෙනි එක ආම්ල උෂ්ණත්වයේදී සල්ප වල වඩාත්ම ස්ථායී බහුරූපී ආකාරයේ ඒකානති සල්ප වේ කියලා කියනවා. ඒ ප්‍රකාශය වැරදි. සල්ප කාම්ල උෂ්ණත්වයේදී ඉන්නේ රොම්බසීය සල්ප විදියට. මිනරන් වල ඝනත්වය දිමෙන්ත වල ඝනත්වයට වඩා වැඩි. වැරදි තනිකරම මිනරන් වල ඝනත්වය තමයි ඝනත්වය වැඩිම අලෝහ වලින්. ඊට පස්සේ පහ වායුමය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් අෂ්ටක නියමය තෘප්ත කරයි කියලා කියනවා. මම ඇලුමිනියම් ගැන කියද්දි ප්‍රසන්ටේෂන් එකේදී ඔයාලට කිව්වා මොකද්ද? ඇලුමිනියම් වායුමය අවස්ථාවේදී අෂ්ටක නියමය තෘප්ත කරනවා කියන එක ද්විඅවයවයක් හදලා. එහෙනම් මෙතනින් නිවැරදි ප්‍රකාශය අංක 5 කියලා තෝරගන්න පුළුවන්. ඊට පස්සේ 2019 ප්‍රශ්නේ ක්ලෝරින් ඔක්සි අම්ල වන HOCl HClO2 HClO3 සහ HClO4 පිළිබඳ වැරදි වගන්තිය වනුයේ කියලා අහනවා. එතකොට මේකෙදි පළවෙනි ප්‍රකාශය ගැන තියෙන්නේ ඔයාලට අනිවාර්යෙන් මේකේ හැඩ ඇඳ ගන්න වෙනවා. එතකොට ඒකට පොඩි කාලයක් ගත වෙනවා. අපි බලනවා ඊතුරු ප්‍රකාශ ටික ගැන පොඩ්ඩක් ඉක්මනින්. දෙවෙනි ප්‍රකාශය කියනවා HOCl අණු ටික දීලා ක්ලෝරින් වල ඔක්සිකරණ අවස්ථාව පිළිවෙලින් ධන 1 ධන 3 ධන 5 සහ ධන 7 වේ කියලා. ඒක මතකයි අපි එදින්දි කතා කරා. ධන 1න් පටන් අරන් 2න් 2 වැඩි වෙනවා කියන එක ගැන. එතකොට ඒ ප්‍රකාශය හරි. ඔක්සෝ අම්ල වල ප්‍රබලතාවයේ රඳා පවතින පුතේ ඔක්සිකරණ අංකය මත. එතකොට ඔක්සිකරණ අංකයේ වැඩි වෙන පිළිවෙලින්ම අම්ලවල ප්‍රබලතාවයත් වැඩි වෙනවා. තුන්වෙනි ප්‍රකාශයේත් හරි. 4 මෙම ඔක්සෝ අම්ල සියල්ලෙහිම
එක් දිත්ත බන්ධනයක්වත් අඩංගු වෙයි කියලා තියෙනවා. වැරදි. මොකද HOCl වල තනිකර තියෙන්නේ තනි බන්ධන විතරයි. මෙම ඔක්සෝ අම්ල සියල්ලෙහිම අඩුම තරමින් එක් OH කාණ්ඩයක්වත් අඩංගු වෙයි කියන ප්‍රකාශය නිවැරදි. එතකොට උත්තරයේ විදිහට අපිට අංක 4 ගන්න පුළුවන්. ඊට පස්සේ 2019 තව MCQ එකක් ගැන අපි කතා කරනවා. ඔක්සිජන් සහ සල්ප පරමාණු අඩංගු සරල සහසංවිච අණු පිළිබඳව පහත දැක්වන කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා කියනවා. H2O උභයෝගිනී ලක්ෂණ පෙන්눔 කරයි කියලා කියනවා. H2O සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා පුතේ අම්ලයක් විදිහට හැසිරෙනවා. හරිද? ඒ වගේම H2O ගත්තොත් මෙන්න මේ සිද්ධිය. අපි අම්ලයක් ගමුකෝ. HCl කියන එක්කෙනා. මේ HCl කියන එක්කෙනා ජලයේ දිය වෙද්දී H+ සහ Cl- බවට විඝටනය වෙනවා. එතකොට ජල අණු තියෙනවා නම් මේ ජල අණු මොකද කරන්නේ? මෙන්න මේ කැඩෙන H+ මෙන්න මෙහෙම ලබා ගන්න. හරි? එහෙම වෙලා H3O+ බවට පත් වෙනවා. තේරෙන්න ඇති කියපු එක HCl විඝටනය වෙනවා ජලයේදී H+ සහ Cl- බවට. ජල අණු මොකද කරන්නේ? එයාගේ තියෙන එක ඔක්සිජන් වල තියෙන එකසර යුගල් දෙකෙන් එකක් H+ දීලා එයාව අල්ල ගන්නවා. අල්ලගෙන H3O+ හදනවා. මෙතෙන්දි ජලය හැසිරුනේ මොකක් විදියටද? H+ එකක් ලබා ගත්තා. නැත්තම් එකසර යුගලක් ප්‍රදානය කරා මෙයා භස්මයක් විදියට හැසිරෙනවා. හරි? එතකොට අම්ලයක් විදියට හැසිරෙන එක සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාව භස්මයක් විදියට හැසිරෙන එකට මේක ගන්න පුළුවන්. හරි? B H2O2 වල තාපාංකය H2O හි තාපාංකයට වඩා ඉහළ වේ. ඒක කෙලින්ම තොරතුරක්. ඒක නිවැරදි ප්‍රකාශය. ආම්ලික මාධ්‍යයකදී පමණක් H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක. ඒ ප්‍රකාශය පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා පුතේ. H2O2 වලට ආම්ලික බාෂ්පික කියලා සීමාවක් නැහැ. ඕනම එකකදී ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඔක්සිකාරකයන් ලෙස. H2S සහ SO2 යන දෙකටම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි කියන ප්‍රකාශය ගත්තොත් ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි. වැරදි. අපි බලමු 2019 MCQ එකේ 4 වෙනි ප්‍රකාශය ගැන. ඒකේ 4 වෙනි ප්‍රකාශය පැහැදිලි කරන්න මම මේ ප්‍රතික්‍රියාව යොදා ගන්නවා. මේ ප්‍රතික්‍රියාවේදී H2S වල සල්ෆර් ඔක්සිකරණය වෙනවා බිඳුව දක්වා. එතකොට මෙතන H2S හැසිරෙන්නේ ඔක්සිහාරකයක් විදිහට. මෙතන සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයක් විදිහට හැසිරෙනවා එයාගේ ඔක්සිකරණ අංකය බිඳුව දක්වා අඩු කරගෙන. එතකොට මේ දෙකෙන්ම සල්ෆර් ඇති වෙන්නේ ඒ ටික එකට එකතු කරලා මම 3S කියලා දාලා තියෙනවා. හොඳයි. හැබැයි මේක කියලා තියෙන්නේ ඔක්සිහාරක ලෙස විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙනම් ඒකේ ප්‍රකාශය වැරදි වෙනවා. මේකෙදි හරියන්නේ පුතේ A B කියන ප්‍රකාශය විතරයි. ඒ හින්දා උත්තරේ අංක 1 තමයි ගන්න වෙන්නේ. අපි 2019 තවත් MCQ එකක් තෝරගත්තා. ඒක අවසාන ප්‍රශ්න 10 නැත්නම් 40 සිට ප්‍රශ්න 40 සිට 50 දක්වා තියෙන ප්‍රශ්න වලින් එකක්. එතකොට ඔයා දන්නවා ඒකේ නීති ටික ප්‍රශ්න වලට උත්තර දෙද්දි පළවෙනි ප්‍රකාශය කියලා තියෙනවා හැලජන අතරින් I2 ඝනයක් වන අතර Br2 ද්‍රවයක එක දැනුම තියෙන්න ඕනේ පුතේ, මතක තියෙන්න ඕනේ කරුණු. දෙවෙනි ප්‍රකාශය අණුක පුෂ්ටික වර්ග බලය වැඩිවීමත් සමග ලන්ඩන් බල වඩා ප්‍රබල වේ කියලා තියෙනවා. එතකොට පළවෙනි ප්‍රකාශය හරි, දෙවෙනි ප්‍රකාශයත් හරි. I2 ඝනයක් වෙද්දී Br2 ද්‍රවයක් වෙන්න ඔය දෙවෙනියට තියෙන හේතු වෙනවා. මොකද පුෂ්ටික වර්ග බලය වැඩි වෙද්දී වැඩිපුර ලන්ඩන් බල හදන්න පුළුවන්. ඒතර අන්තරාණුක බල ප්‍රබල වෙනවා. ඒ හින්දා තාපාංකය අන්තරාණුක බල ප්‍රබල වෙලා තාපාංකය ඉහළ යනවා. ඒකෙම අනිත් පැත්ත තමයි එකක් ඝනයක් වෙද්දී අනිත් එක ද්‍රව වෙනවා. එහෙනම් උත්තරේ අංක 1 කියලා ගන්න පුළුවන්. 2018 මේ ප්‍රශ්න ගොඩනැගිලා තියෙන්නේ S ගුණුව යටතේ බහුලව තියෙන S ගුණුව යටතේ ප්‍රකාශ. එතකොට පළවෙනි ප්‍රකාශය අනුව මම කියලා තිබ්බා දෙවන කාණ්ඩයේ සියලුම ලෝහ වල කාබනේට ජලයේ අද්‍රාව්‍ය වූද ඒවායේ බයිකාබනේට ද්‍රාව්‍ය වේ කියලා. මං කිව්වාලාට නීතියක් අර වගුව මතක තියාගන්න හැටි. ඒකෙදි බයිකාබනේට S ගුණුවේ ඕනෑම බයිකාබනේටයක් දිය වෙනවා කියන එක ගැන මං කිව්වා. ඒ වගේම කාබනේට ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා කිව්වා. එතකොට මේ පළවෙනි ප්‍රකාශයේ කාබනේට අද්‍රාව්‍යයි කියන එක හරි, බයිකාබනේට ද්‍රාව්‍යයි කියන එක හරි. එහෙනම් පළවෙනි ප්‍රකාශය නිවැරදි. දෙවෙනි එක ආවර්තාවකයේ දෙවන කාණ්ඩයේ සියලුම ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාව්‍ය වේ කියලා කියන එක වැරදි. මැග්නීසියම්, බෙරිලියම් වගේ හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැහැ.
තුන්වෙනි එක ආවර්තවාගුවේ දෙවෙනි කාණ්ඩයේ සියලුම ලෝහවල නයිට්‍රේට් ජලයේ ද්‍රව්‍යයේ හරි. හතරවෙනි එක සෝඩියම් සහ මැග්නීසියම් වල ඔක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මික ගුණ පෙන්වන අතර ඇලුමිනියම් හි ඔක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී ලක්ෂණ පෙන්눔 කරයි. ඒක නිවැරදි. එතකොට පහ සිලිකන් සහ සල්ෆර් හයිඩ්‍රයිඩ් දුර්වල ආම්ලික ගුණ පෙන්눔 කරයි. නිවැරදි. එතකොට අපි දැනටම උත්තරේ තෝරගත්තා. දෙවෙනි ප්‍රකාශය තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. 2018 ආවර්තවාගුවේ S ගුණයේ මූලද්‍රව්‍ය පිළිබඳ පහත කුමන වගන්ති අසත්‍ය වන්නේද? පළවෙනි කාණ්ඩයේ ඔක්කොම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශය හරි. ලිතියම් අර කාණ්ඩයේ අනිත් ටික N2 වායුව සමග ප්‍රතික්‍රියා කරනවා කියන එක වැරදි පුතේ. අසත්‍යයි. ලිතියම් විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. ඉතුරු ඒවා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් දෙවෙනි ප්‍රකාශය තමයි වැරදි වෙන්නේ. අපි යනවා ඊට පස්සේ 2018 තව ප්‍රකාශයකට. මෙතන තියෙන්නේ තනිකරම ඇමෝනියම් ලවණ තුනක්. ඇමෝනියම් කාබනේට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට් සහ ඇමෝනියම් නයිට්‍රේට්. එහෙනම් මේක අදාළ වෙනවා ඇමෝනියම් ලවණවල තාප වියෝජනය කියන කොටසට. හරි. එතකොට ඒකෙදි ඒ ප්‍රතික්‍රියා ටික ඔයාලට මතක තියෙන්න ඕනේ. ඇමෝනියම් කාබනේට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් තමයි තියෙන්නේ. ඇමෝනියම් කාබනේට් රත් කරද්දී පුතේ පිට වෙනවා නයිට්‍රජන් අඩංගු වායුව විදිහට ඇමෝනියා. ඇමෝනියම් ඩයික්‍රෝමේට් කරද්දී නයිට්‍රජන් තමයි පිට වෙන්නේ. ඇමෝනියම් නයිට්‍රේට් කරද්දී මම කිව්වා ඇමෝනියම් නයිට්‍රේට් කියන්නේ පුපුරනවා. පුපුරද්දී hina වෙන්න පුළුවන්. මොනවද? නයිට්‍රස් ඔක්සයිඩ්. එහෙනම් උත්තරේ විදිහට ඔයාලට ගන්න වෙන්නේ NH3 N2 සහ N2O නයිට්‍රස් ඔක්සයිඩ් අංක 3 තමයි ගන්න වෙන්නේ. 2017 ගැටලුව ගත්තොත් ඇත්තටම මේ ගැටලුවේ මේ ගානක් තියෙන හදන්න. ඒ කියන්නේ රසායනික ගණනය කිරීම හා සම්බන්ධ සිද්ධාන්ත ටිකක් තියෙන්නේ. මම මේ ගන්න හේතුව මේකේ තියෙන ඇමෝනියම් නයිට්‍රේට් ඉහළ උෂ්ණත්වයේදී වියෝජනයක් ගැන. ඇමෝනියම් නයිට්‍රේට් වල වියෝජනය ගැන අපි P ගුණුවේදීනේ කතා කරන්නේ. ඒ හින්දා තමයි මම මේ ගැටලුව ගත්තේ. එතකොට මේකෙදි ඔයාට ලියා ගන්න වෙනවා ඉක්වේෂන් එක. මේකෙදි හැබැයි දීලා තියෙන ප්‍රතිඵලවල නම් පොඩි ගැටලුවක් තියෙනවා. ප්‍රතිඵලවල දීලා තියෙන්නේ ඇමෝනියම් නයිට්‍රේට් රත් කරද්දී සොලිඩ් එක රත් කරද්දී N2 ගෑස් හැදෙනවා. හැදිලා ජලය පිට කරනවා කියලා. හරි. එතකොට හැබැයි අපි ඉගෙන ගත්තේ මොකද්ද? ජලය සහ ඔක්සිජන් නයිට්‍රජන් වායුව, ඔක්සිජන් වායුව හා ජල වාෂ්ප කියලා තියෙන්නේ. O2 ගෑස්. එතකොට ඔය විදිහට තමයි වියෝජනය වෙනවා කියන්නේ. හැබැයි අපි ඉගෙන ගත්තේ ඇමෝනියම් නයිට්‍රේට් රත් වෙද්දී තියරි වල තිබ්බේ මෙතන නයිට්‍රස් ඔක්සයිඩ් හැදෙනවා කියලා. එතකොට මෙතන ඉහළ උෂ්ණත්වය කියලා තියෙන හින්දා නයිට්‍රජන් හැදෙනවා ඇති. අපිට ගැටලුවක් නැහැ. එතකොට මෙතන ඔයා තුලිත කරගන්න ඕනි මේ සමීකරණය. තුලිත කරගද්දී ඇමෝනියම් නයිට්‍රේට් දෙකක් දානවා. එතකොට මෙතෙන්ට නයිට්‍රජන් දෙකක් එනවා. හයිඩ්‍රජන් එතකොට 8ක් එනවා. ඔක්සිජන් සියල්ල 6යි බැලන්ස් වෙනවා. හරි. ওই විදිහට තමයි ඉක්වේෂන් එක එන්නේ. එතකොට මේ ගැටලුවේදී මෙහෙම වාට ඉක්වේෂන් එක ලියා ගන්න වෙනවා. ලියාගෙන ගාන පොඩ්ඩක් හදන්න වෙනවා. එතකොට බලන්න වෙනවා ඇමෝනියම් නයිට්‍රේට් වලට ග්‍රෑම් 240ක් දීලා තියෙන හින්දා ග්‍රෑම් 240 තුල තියෙන මවුල ගාන. එහෙනම් ඇමෝනියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධයෙන් බෙදනවා. ඇමෝනියම් නයිට්‍රේට් වල මෞලික ස්කන්ධයෙන් බෙදුවාම ඔයාට එනවා මවුල 3යි මවුල කියලා එනවා. එහෙනම් ඇමෝනියම් නයිට්‍රේට් මවුල 3යි නම් මෙතනින් නයිට්‍රජන් මවුල ලැබෙනවා 3ක්. මෙයා මවුල හම්බෙනවා 6ක්. මෙතන යදින 1.5ක් මවුල. හරි. ඇමෝනියම් නයිට්‍රේට් මවුල 3යි නම් ප්‍රතික්‍රියාවට ආවේ ස්ටොයිකියෝමෙටරය අනුව මෙතනින් මවුල 3යි මෙතනින් මවුල 6යි විදියට ලැබෙනවා ඔයාට. එතකොට මෙතනින් ටෝටල් එනවා වායු මවුල 3ම වායුනේ පුතේ. 3ම වායු හින්දා මවුල එනවා ඔක්කොම 9යි 10.5ක් මවුල. දැන් ඔයාට මොකද කරන්න තියෙන්නේ? ඔයා දන්නවා සම්මත උෂ්ණත්ව පීඩන වලදී වායු මවුල එකක පරිමාව 22.4යි කියලා. එහෙනම් මෙතන වායු මවුල 10.5ක් තියෙනවා. එහෙනම් 22.4 වැඩි වෙන්න ඕනේ. 22.4 වැඩි වෙන්න ඕනේ 10.5. එතකොට ඔය සුළු කිරීම අපිට ලේසි කරගන්න පුළුවන් මෙහෙම මොකද්ද?
10.5 20.4න් වැඩි කරාම අනිවාර්යෙන් 200 ගාණක් වෙන්න ඕනි උත්තරේ. කීයද? 200 ගාණක් වෙන්න ඕනි. එතකොට 200 ගානේ උත්තර එකයි තියෙන්නේ. එහෙනම් සුළු කර කර ඉන්න එපා. උත්තරේ අංක 5 කියලා ගන්න. හරි. උත්තරේ අංක 5 කියලා ගන්න. 2017 ඊළඟ MCQ එක අපි කතා කරන්නේ ශාර හා ශාරීය පාංශු ලෝහ සම්බන්ධයෙන් මින් කුමන වගන්ති අසත්‍ය වේද? අසත්‍ය වගන්ති අහන්නේ ශාර ලෝහ කියන්නේ පළවෙනි කාණ්ඩය, ශාරීය පාංශු ලෝහ කියන්නේ දෙවෙනි කාණ්ඩය. එතකොට සියලුම ශාරීය පාංශු ලෝහ N2 වායුව සමග ඉහළ උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියා කරනවා. ඒක කියලා තියෙනවා. ශාරීය පාංශු ලෝහවල ද්‍රවාංකයේ එමාවර්තයේ මැති ශාර ලෝහවල ද්‍රවාංකයට වඩා වැඩි. ඊට පස්සේ ශාර ලෝහවල දෙවන අයනීකරණ ශක්තියින් එමාවර්තයේ මැති ශාරීය පාංශු ලෝහවල එමාගයන්ට වඩා බොහෝ වැඩි කියලා කියනවා. ඒක නිවැරදි. ශාරීය පාංශු ලෝහ සාධන සියලුම හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භස්ම වේ කියලා තියෙනවා. අන්න ඒක සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ ශාර ලෝහවල හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රව්‍යතාවය කාණ්ඩේ පහළට වැඩි වේ. ඒක නිවැරදි. ශාරීය පාංශු ලෝහ හදන, ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයේ හදන බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ඒවා ප්‍රබල භස්ම නෙමෙයි, ඒවා දුර්වල භස්ම. එහෙනම් උත්තරය අංක 4. ඊට පස්සේ 2017 සල්ප සහ එහි සංයෝග සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති අසත්‍ය වන්නේද? සල්ප කියන එක්කෙනාට ඍණ 2 ඉඳන් ධන 6 දක්වා තියෙනවා. ඍණ 2ට උදාහරණ විදිහට ඍණ 2ට H2S ගන්න පුළුවන්, ධන 6ට ගන්න පුළුවන් H2SO4 වල තියෙන එක. තව මෙයාට බිඳුව, ධන 2, ධන 4 වගේ උදාහරණ තියෙනවා. බිඳුවට සල්ෆ S8 අනුගත්ත හැකි, ධන 2ට ගන්න පුළුවන් පුතේ SCl2 වගේ ඒවා, ධන 4ට ගන්න පුළුවන් SO2 වගේ ඒවා. ඔය උදාහරණ ටික මම ලිව්වේ. ඊට පස්සේ එක් ඵලයක් ලෙස SO3 ලබා දෙමින් සාන්ද්‍ර H2SO4 සමග S ප්‍රතික්‍රියා කරයි වැරදි. සල්ෆ සමග සාන්ද්‍ර සල්ෆියුරික් ප්‍රතික්‍රියාව තිබුණා, අපි ඉගෙන ගත්තා. ඒ අනුව ඔය ප්‍රකාශය වැරදි. ඕකෙදි හදන්නේ SO3 නෙමෙයි SO2. හරි? SO3 නෙමෙයි SO2. සල්ෆ සාන්ද්‍ර H2SO4 එක්ක SO2 තමයි හදන්නේ. හදලා ජලය පිට කරනවා. හරි? එතකොට තුන්වෙනි එක ඔක්සිකාරකයක් සහ ඔක්සිහාරකයක් යන දෙආකාරයටම සල්ෆර් ඩයොක්සයිඩ්ට ක්‍රියා කරන්න පුළුවන්. ඒක හරි. විශාල ප්‍රමාණයන්ගෙන් සල්ෆර් දානය කිරීම අම්ල වැසි මං කිව්වා සල්ෆර් දහනය කරාම සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් අම්ල වැසි වලට දායක වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික්ට ප්‍රබල අම්ලයක් ඔක්සිකාරකයක් හා විජලකාරකයක් ලෙස හැසිරෙන්න පුළුවන්. ඔව්, සාන්ද්‍ර සල්ෆියුරික් ඔක්සිකාරකයක් ලෙස හැසිරෙන අවස්ථාව තමයි මේක. බලන්න සල්ෆර් ඩයොක්සයිඩ් කරලා. ඒතකොට සල්ෆියුරික්ට මොකද වෙන්නේ? එයා සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනවා, ප්‍රබල අම්ලයක් ලෙස හැසිරෙනවා, විජලකාරකයක් කියන්නේ ඇයි? සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මොත් ග්ලූකෝස් වලට, සාන්ද්‍ර සල්ෆියුරික් ග්ලූකෝස් වලට දැම්මොත් මොකද වෙන්නේ? කාබන් විතරක් ඉතුරු වෙනවා. තිබ්බ ජල ටික, ජලාණු ටික ඉවත් වෙලා. ඊට පස්සේ ඒකේ උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ අංක 2. SO3 නෙමෙයි දෙන්නේ, SO2. 2016 ගත්තොත් S සහ P ගොනුවේ මෝල් ද්‍රව්‍ය සාධන අයනවල විශාලත්ව සම්බන්ධයෙන් පහසඳහන් කුමන වගන්ති අසත්‍ය වේද කියලා. ඒකේ කැටායන ඒවායේ උදාසීන පරමාණු වලට වඩා සෑමීටම කුඩායි. එහෙම තමයි. කැටායනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපු එකන්නේ. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම න්‍යෂ්ටියේ සබල න්‍යෂ්ටිකාරෝපණය වැඩි වෙනවා. එතකොට අවසාන ශක්ති මට්ටමට තියෙන ආකර්ෂණය වැඩි වෙලා පරමාණු හැකිලෙනවා, එන හැකිලෙනවා. ඇනායන ඒවායේ උදාසීන පරමාණු වලට වඩා සෑමීටම විශාලයි. ඒක නිවැරදි. ආවර්තයක් කරා වමේ සිට දකුණට කැටායනවල විශාලත්වය අඩු වේ කියලා කියනවා. ආවර්තයක් කරා වමේ සිට දකුණට. ඒ ප්‍රකාශය වැරදි. එන උත්තරය අංක 3. එතකොට ඊගා ප්‍රකාශ දෙක බැලුවොත් ඉතින් ගැටලුවක් නැහැ. ආවර්තයක් කරා වමේ සිට දකුණට ඇනායන විශාලත්වය වැඩි වෙනවා. දෙවෙනි ආවර්තයේ මුල් ද්‍රව්‍ය සාධන ඇනායන, තුන්වෙනි ආවර්තයේ මුල් ද්‍රව්‍ය සාධන කැටායන වලට වඩා විශාල වේ කියන එක නිවැරදි. 2016 ඊගා ප්‍රශ්නේ ලිතියම් සහ ඒ සංයෝගවල රසායන සම්බන්ධයෙන් පහසඳහන් කුමන වගන්ති අසත්‍ය වේද? ලිතියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ලිතියම් ඔක්සයිඩ් ලබා දෙනවා. පළවෙනි කාණ්ඩයේ ලෝහ හතරෙන් ඉහළම ද්‍රවාංකයක් ඇත්තේ ලිතියම් වලට කියලා කියනවා. ඊට පස්සේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මිකතාවයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මිකතාවයට අඩුයි. ඒක හරි. පළවෙනි කාණ්ඩයේ කාබනේට අතරින් අඩුම තාප ස්ථායීතාවයක් ඇත්තේ ලිතියම් කාබනේට් වලට. ඒක නිවැරදි. එතකොට ඔතන උත්තරේ විදියට ඔයාට ගන්න වෙන්නේ අංක 5. අංක 5 තමයි උත්තරේ. නිල් පැහැයක් ලබා දෙයි කියන එක.
2016 ඊගාව ගැටලුව. ඇමෝනියා සම්බන්ධ පහ සඳහන් කුමන වගන්ති අසත්‍ය වේද? ඇමෝනියා වලට ක්‍රියා කළ හැක්කේ භස්මයක් ලෙස පමණි. වැරදි. ඇමෝනියා වලට අම්ලයක් ලෙස ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්, භස්මයක් ලෙස ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඇමෝනියා යටතේ රසායනය හදාරන්න ඕනේ. ඇමෝනියා ඔක්සිජන් වල දහනය වී N2 වායුව ලබා දේ. අපි මේ ප්‍රකාශය පොඩ්ඩක් තියමු. ඇමෝනියා නෙස්ල ප්‍රතිකාරකයේ සමග දුඹුරු වර්ණයක් ලබා දෙනවා. ඒක හරි. ඒක අලුත් නිර්දේශය තුල යාට හම්බෙන්නේ නැහැ පුතේ. ඒක පරණ නිර්දේශයේ තිබ්බේ. හැබැයි මේක තුල තියෙනවා අපිට අදාළ කරුණු කිහිපයක්. ඒ හින්දා අපි මේක අධ්‍යයනය කරනවා. ඇමෝනියා ලිතියම් සමග ප්‍රතික්‍රියා කර ලිතියම් නයිට්‍රයිඩ් සහ හයිඩ්‍රජන් වායුව ලබා දෙන ඒ ප්‍රකාශය හරි. පහළ ඇමෝනියා වල බන්ධන ගුණ 109යි 22 අංශක කලා 28ට වඩා අඩු වන නමුත් NF3 වල බන්ධන කෝණයට වඩා වැඩි වේ කියලා තියෙනවා. ඒකත් හරි. එතකොට ඕකේ වැරදි ප්‍රකාශය පළවෙනි ප්‍රකාශය මොකද්ද? ඇමෝනියා වලට ක්‍රියා කළ හැක්කේ භස්මයන් ලෙස පමණි. උත්තරය එතෙන්දිම හම්බුණා. 16 නයිට්‍රික් අම්ලයේ සම්බන්ධ කුමන වගන්ති අසත්‍ය වේද? සංශුද්ධ නයිට්‍රික් අම්ලයේ ලා කහ ද්‍රවයකි. ඒක නිවැරදි. නයිට්‍රික් අම්ලයේ සියලු NO බන්ධන දිග සමානයි කියලා තියෙනවා. ඔයා ව්‍යුහය ඇඳලා බැලුවොත් නයිට්‍රික් වල ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අපේ ලුයිස් ව්‍යුහය වෙනස්. නයිට්‍රික් අම්ලයට ඔක්සිහාරකයන් ලෙස ක්‍රියා කළ නොහැක කියලා තියෙනවා. ඔක්සිහාරකයන් ලෙස ක්‍රියා කළ නොහැක කියලා තියෙනවා. ඒ ගැන කිව්වොත් ඒක හරි. නයිට්‍රික් අම්ලයට එහෙම ක්‍රියාත්මක වෙන්න බෑ. හේතුව නයිට්‍රික් අම්ලයේ තියෙන ඔක්කොම ඉන්නේ හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් කියන දෙන්නම උපරිම ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. නයිට්‍රජන් ධන 5යි හයිඩ්‍රජන් ධන 1යි. ඒ දෙන්නට තව ඔක්සිකරණාංක නැහැ. නයිට්‍රජන් වලට ධන 5න් එහාට නැහැ. එහෙනම් යාට ඔක්සිකරණය වෙන්න බෑ. ඔක්සිකරණය වෙන්න බැයි නම් ඔක්සිහාරකයක් වෙන්නේ නැහැ. හයිඩ්‍රජනුත් එහෙමයි. +1 එකෙන් එහාට යාට ධන 2 ධන 3 කියලා ඔක්සිකරණාංක නැහැ. එහෙනම් යාට ඔක්සිකරණය වෙන්න බෑ. ඊට පස්සේ එය වැදගත් පොහොරක් වන ඇමෝනියම් නයිට්‍රේට් නිෂ්පාදනයේදී භාවිත වේ කියන එක හරි. එතකොට ඔතන උත්තර වෙන්නේ A සහ D අංක 4 තමයි උත්තරේ. 2016 තියෙන ප්‍රකාශ දෙකක්. පළවෙනි ප්‍රකාශය සුක්‍රෝස් සාන්ද්‍ර සල්ෆියුරික් සමග පිළියම් කළ විට කළු පැහැති ස්කන්ධයක් ලබා දේ. ඒක හරි. හේතුව සුක්‍රෝස් කියන්නේ ග්ලූකෝස් වගේම තමයි ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා සුක්‍රෝස් හැදෙන්නේ. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මට පස්සේ ඒ සුක්‍රෝස් අණුවේ තියෙන සියලුම හයිඩ්‍රජන් ඔක්සිජන් ඉවත් වෙනවා ජල අණු විදිහට. ඉතුරු වෙන්නේ කාබන් විතරයි. කාබන් කියන්නේ කළු පාටයි. සාන්ද්‍ර H2SO4 ප්‍රබල ඔක්සිකාරකයේදී ඒ කාරකයේ ඒක හරි. මොකද සල්ෆර් එක්ක ප්‍රතික්‍රියාව අපිට ගන්න පුළුවන්. ඒ හින්දා දරක වෙන්නේ නැහැ. සාන්ද්‍ර සල්ෆියුරික් විජලකාරකයක් වෙන හින්දා තමයි කළු පෑති අවක්ෂේපයක් ඉතුරු වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය සහ දෙවෙනි ප්‍රකාශය කියන දෙකම නිවැරදි. උත්තරේ අංක 2. 2016 තව ගැටලුවක්. කාණ්ඩයේ පළවෙනි ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය එකක්. කාණ්ඩයේ පහළට යන විට ජලය සමග ക്ഷාරලෝහවල ප්‍රතික්‍රියාතාවය වැඩි වේ කියලා කියනවා. ඒක නිවැරදි. හරි. සෝඩියම් වලට වඩා පුපුරමින් ගිනිගමිනමින් රුබීඩියම් සීසියම් වගේ ඒවා ප්‍රතික්‍රියා කරනවා. ඒක කියලා තිබ්බම PowerPoint එකේ. දෙවෙනි ප්‍රකාශය ලෝහ පරමාණුයේ විශාලත්වය වැඩි වෙන විට ප්‍රබල ලෝහක බන්ධන සෑදේ. වැරදි. ලෝහක බන්ධන ගත්තොත් ලෝහක බන්ධන වල ප්‍රබලතාවය රඳා පවතිනවා සාධක දෙකක් මත. එකක් අරය, එකක් ආරෝපණය. එතකොට ලෝහ පරමාණුවේ විශාලත්වය වැඩි වෙනවා නම් විශාලත්වය වැඩි වෙනවා කියන්නේ අරය වැඩි වෙනවා. අරය අඩු වෙන්න තමයි ප්‍රබල ලෝහක බන්ධන හැදෙන්නේ. අරය වැඩි වෙන්න එහෙම වෙන්නේ නැහැ. එතකොට පළවෙනි ප්‍රකාශය නිවැරදි, දෙවෙනි ප්‍රකාශය වැරදි. උත්තරේ අංක 3. 2015 ඇලුමිනියම් හි රසායනය පිළිබඳ පාසඳාන් කුමන වගන්ති අසත්‍ය වේද? අපි ඇලුමිනියම් ගැන කතා කරා. එතකොට අංක 1 ඇලුමිනියම් සංයෝග උත්ප්‍රේරක වශයෙන් භාවිත කරනවා. මේක ගැන ඔයාලට දැනගන්න වෙන්නේ මේක සිලබස් එකේ තියෙනවා. හැබැයි S හා P ගුණ වල මේ පොයින්ට් එක මම දාලා තිබ්බේ නැහැ. මේක ඔයාලට හම්බ වෙනවා ඕගනික් වලදී. ඕගනික් වල ප්‍රතික්‍රියාවකදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් දානවා. එතකොට ඒක එතෙන්දි දන්නවා කියන්නේ සිලබස් එක තුල තියෙනවා මේ ප්‍රශ්නේ අදාළයි. ඇලුමිනියම් සංයෝග උත්ප්‍රේරක වශයෙන් භාවිත වෙනවා. ඇලුමිනියම් ලෝහය තනුක හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කර H2 වායුව සාදයි. හරි. ඇලුමිනියම් වලට පුළුවන් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඝන ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දිය කළ විට සෑදෙන ද්‍රාවණය බාෂ්මික වේ කියලා කියනවා. ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ආම්ලිකද බාෂ්මිකද වේ කියලා කියන්න බෑ. මොකද මෙයා අම්ල වෙන්නත් පුළුවන්, බාෂ්ම වෙන්නත් පුළුවන්. ඝන ඇලුමිනියම් ක්ලෝරයිඩ් හි ඇලුමිනියම් පරමාණු වටා හැඩය චතුස්තලීය වේ. පස්වෙනි ප්‍රකාශය කියනවා ඝන අවස්ථාවේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ද්වි අවයවයක් වශයෙන් පවතී කියලා. එතකොට මේකේ අපිට වැරදි ප්‍රකාශයේ විදිහට අංක 3 ගන්න පුළුවන්. අංක 3. ද්‍රාවණයේ බාෂ්මික වේ කියන එක.
පහළවේ ඊගාව ගැටලුව ආවර්තිතා වගේ S ගුණයේ මූලද්‍රව්‍ය සම්බන්ධයේ පාසලන් කුමන වගන්තිය සත්‍ය වේද? එක සහ දෙක කාණ්ඩවල සීලම් මූලද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රියා කර H2 වායුව ලබා දෙයි කියන එක ප්‍රකාශය දීලා තියෙනවා. ඒක වැරදි. මොකද හේතුව දෙවෙනි ඒවැ ඔක්කොම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උණු ජලයත් එක්ක උමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරන ඒවාත් තියෙනවා. දෙක එක කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය N2 වායුව සමග ප්‍රතික්‍රියා කරයි කියන එක වැරදි. ලිතියම් විතරයි. මැග්නීසියම් සහ සාන්ද්‍ර සල්ෆියුරික් යන දෙකම සමග ප්‍රතික්‍රියා කර පිළිවෙන H2SO2 ලබා දෙයි කියන එක තනුක සහ සාන්ද්‍ර H2SO4 සමග කියන එක එතකොට හරි. තනුකත් එක්ක හයිඩ්‍රජන් දෙනවා මැග්නීසියම්, සාන්ද්‍රත් එක්ක SO2 දෙනවා. 4 ලිතියම් වාතය සමග ප්‍රතික්‍රියා කර ලිතියම් ඔක්සයිඩ්, ලිතියම් සුපරොක්සයිඩ් සහ ලිතියම් නයිට්‍රයිඩ් මිශ්‍රණය ලබා දෙයි. වැරදි. ලිතියම් ඔක්සයිඩ් දෙයි, ලිතියම් නයිට්‍රයිඩ් දෙයි. හැබැයි ලිතියම් සුපරොක්සයිඩ් දෙන්නේ නැහැ. 5 එක කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය H2 වායුව සමග ප්‍රතික්‍රියා කර සහසංයුජ හයිඩ්‍රයිඩ් ලබා දෙයි කියලා කියනවා. වැරදි. හයිඩ්‍රයිඩ් සහසංයුජ නැහැ. එතකොට මෙතන ඔයාලට පිළිතුර විදිහට අංක දෙක ගන්න පුළුවන්. එක කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරයි කියන එක. 2015 තව ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රකාශයේ ජලය හමුවේදී NCl3 වලට විරංජන කාරකයක් ලෙස ක්‍රියා කළ හැක. ඕක ඔහොමම මම කිව්වා විස බීජ නාශකයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා විරංජන කාරක කියන්නේ විස බීජ නාශක විදියට ගන්න පුළුවන්. හින්දා පළවෙනි ප්‍රකාශය හරි. NCl3 ජලය සමග ප්‍රතික්‍රියා කර ඇමෝනියා සහ HOCl ලබා දෙයි කියන එක හරි. එතකොට HOCl ලබා දෙන හින්දා තමයි විරංජන කාරකයක් වෙන්නේ. අංක 1 තමයි උත්තරේ. 2015 තවත් MCQ එකක් ගැන කතා කරොත් පළවෙනි ප්‍රකාශය සල්ෆර් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර දීදාකරන ප්‍රතික්‍රියාවට උදාහරණයක මේක සිලබස් එකේ තිබ්බේ නෑ පුතේ ප්‍රතික්‍රියාව. හැබැයි මේක ගැන කිව්වොත් ඒක දීදාකරන ප්‍රතික්‍රියාවක් වෙනවා. මූලද්‍රව්‍යයක් එකවරම ඔක්සිකරණය හා ඔක්සිහරණය වන විට ඒ දීදාකරණය ලෙස හැඳින්වේ. එතකොට මේක දීදාකරණය ලෙස හැඳින්වෙනවා කියන එකට නිර්වචනයක් තමයි මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට ඔතන උත්තරේ අංක 1 කියලා ගන්න පුළුවන්. 2012 එක සහ දෙක කාණ්ඩවල මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග සම්බන්ධයෙන් පල් සඳහන් කුමන ප්‍රකාශය නිවැරදි වේද? එතකොට S ගුණයෙන් අහන්නේ එක සහ දෙක කාණ්ඩයේ සියලුම මූලද්‍රව්‍ය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කර කියවපු ගමන් අපි එතනින් එහාට බලන්න ඕනේ නැහැ. සියලුම මූලද්‍රව්‍ය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. දෙක රත් කිරීමේදී ලිතියම් නයිට්‍රේට් වියෝජනය වී වායු වශයෙන් NO2 සහ O2 ලබා දෙයි කියන එක ඒක මොකද වෙන්නේ? ඒක වැරදි. දෙවන ප්‍රකාශය 2012 අපි ප්‍රශ්නය කතා කරනවා. ප්‍රශ්නේ තමයි පළවෙනි සහ දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග සම්බන්ධයෙන් පාසඳාන් කුමන ප්‍රකාශය නිවැරදි වේද කියන එක. පළවෙනි එක කියනවා පළවෙනි එකේදී කියන්නේ පළවෙනි එකයි දෙවෙනි කාණ්ඩයි ඔක්කොම සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවලු. ඒක වැරදි. දෙවෙනි එකේ කියනවා ලිතියම් නයිට්‍රේට් වියෝජනය වෙනවලු රත් කරද්දී වායු දෙනවලු නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ O2. ඒ ප්‍රකාශය හරි. ඊට පස්සේ තුන්වෙනි එක අහනවා නාණ්ඩේ පහළට යෑමේදී දෙවෙනි කාණ්ඩයේ සල්ෆර් වල ද්‍රාව්‍යතාවය අඩු වේ. එතකොට දෙවෙනි එකේදී අපිට නිවැරදි ප්‍රකාශය හම්බුණා. එහෙනම් උත්තරේ 2 කියලා අපිට ගන්න පුළුවන්. 3 සහ තුන්වෙනි ප්‍රකාශයේ අපේ අර ද්‍රාව්‍යතාව වගුවෙන් අපි ගන්නවා. හතරවෙනි ප්‍රකාශය ගැන හරි වැරදි බව ඒ වගුවෙන්ම ගන්න පුළුවන් අපිට. පස්වෙනි ප්‍රකාශය දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල කාබනේට රත් කිරීමෙන් ඒවායේ ඔක්සයිඩ් ලබා ගත හැකි. එතකොට දෙවන S ගොණුවේ ලවණවල තාප ස්ථායීතාවය කියන කොටස අධ්‍යයනය කරොත් ඔයාට ඔය වැරදි නිවැරදි බව ලබා ගන්න පුළුවන්. නිවැරදි උත්තරය මෙතෙන්දී අංක 2. 2012 රත් කිරීමේදී භාෂ්මික වායුවක් ලබා දෙන්නේ පහත සංයෝග අතරින් කුමන සංයෝගයේද? එතකොට මේ භාෂ්මික වායු මෙතන දීලා තියෙන ඔක්කොම ටික ඇමෝනියම් වල ලවණ. එතකොට ඇමෝනියම් ලවණ රත් කරද්දී භාෂ්මික වායු විදිහට නිකුත් වෙන්නේ එකම එකයි. ඒ තමයි ඇමෝනියා. එතකොට ඇමෝනියා පිට වෙන්නේ මොනවද? ඇමෝනියම් කාබනේට් වලින් පිට වෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් පිට වෙනවා. හරිද? ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් ආම්ලික වායුවකුත් පිට වෙනවා. හැබැයි භාෂ්මිකකුත් පිට වෙනවා. ඒ දෙක පමණයි. එතකොට A සහ B පමණයි කියන උත්තරේ අංක 4 තමයි ගන්න වෙන්නේ. 2012 ඊගා ප්‍රශ්නේ ABCD ආකාර ප්‍රශ්නයක් සත්‍ය ප්‍රකාශ අහන්නේ ඇමෝනියා සම්බන්ධව. එතකොට ඇමෝනියා වලට ඔක්සිකාරකයක් හරි ඔක්සිහාරකයක් ලෙස කියන දෙකටම ආකාර දෙකටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව කොටස දෙනවා ඒක කර්මාන්තවල තියෙනවා. හැබැයි මේ මෙතෙන් තමයි යොදාගත්තේ SP ගුණ වලින් ප්‍රශ්නේ තියෙන හින්දා NH නිපදවන්නට හේබර් කියලා ක්‍රමයක් යොදාගන්නේ. එතකොට ඉහළ පීඩන හා ඉහළ උෂ්ණත්වයට තේ නෙමෙයි අඩු
උෂ්ණත්ව අඩු පීඩන යටතේ තමයි භාවිත කරන්නේ. එතකොට මේක B ප්‍රකාශය වැරදි. C ප්‍රකාශය වැඩිපුර ක්ලෝරින් වායුව සමග ඇමෝනියා ප්‍රතික්‍රියා කළ විට නයිට්‍රජන් ඔක්සයිඩ් සහ HCl ඵලය ලැබේ කියලා තියෙනවා. ඒක වැරදි. වැඩිපුර ක්ලෝරින් එක්ක ඇමෝනියා ප්‍රතික්‍රියාව තියෙනවා කෙලින්ම ඇමෝනියා යටතේ ගිල්ලා බලන්න. ඊට D රබර් කර්මාන්තයේදී රබර් කිරි නිසි කාලට පෙර කැටි ගැසීම වැළැක්වීම සඳහා ඇමෝනියා භාවිත කෙරෙයි කියන එක හරි. ඒ සහ D කියන ප්‍රකාශ හරි උත්තරේ 4. එතකොට ඔගේ D ප්‍රකාශපතේ සාමාන්‍ය දැනීම වගේ ඒක දන්නවා අපි. B සහ C තමා පොඩි ගැටලුවකට ආවේ. නෑ B ප්‍රකාශය විතරයි ගැටලුවකට ආවේ. C ගැටලුවක් නෑ. A C ගැටලුවක්ම නෑ. D සාමාන්‍ය දැනීම B ප්‍රකාශය විතරයි පොඩ්ඩක් පිටින් වගේ ආවේ. නමුත් එහෙම සම්බන්ධ කිරීම තියෙනවා. SP ගුණ වල ප්‍රශ්නවල. 2012. එතකොට 2012 ප්‍රශ්නෙත් 2012 අවසාන ප්‍රශ්නේ අපි ගැටලුවක් තියෙන ගණිත රසායනික ගණනය කිරීම වගේ ගැටලුවක්. එතකොට මේකෙදි එකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් නයිට්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කරන්නේ ලිතියම් පමණි. පරීක්ෂණයකදී ලිතියම් ග්‍රෑම් 51ක් නයිට්‍රජන් ග්‍රෑම් 39ක් සමග ප්‍රතික්‍රියා කිරීමට ඉඩ හරින ලදී. පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද? මේකෙදී ඔයාලට පුළුවන් වෙන්න ඕනි පුතේ මෙන්න මේක. මොකද්ද? ලිතියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මම මේ ප්‍රශ්නේ මෙතෙන්ට දැම්මේ. එතකොට ලිතියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් ලිතියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව මම ලියනවා මෙහෙම. ලිතියම් සොලිඩ් නයිට්‍රජන් ගෑස් ලිතියම් නයිට්‍රයිඩ්. එතකොට මෙතන මෙහෙම තියෙනවා අපිට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. හරි. මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. එතකොට ලිතියම් ග්‍රෑම් 51ක්ලු නයිට්‍රජන් ග්‍රෑම් 39ක්ලු. හරි. එතකොට අපි නිකමට ලිතියම් වල මෞලික ස්කන්ධයේ බෙදුම 7යි ග්‍රෑම් මවුලයට නයිට්‍රජන් වල 14යි ග්‍රෑම් මවුලයට. හරි. හොඳයි. ඔය විදිහට මවුල ප්‍රමාණ අපිට හම්බ වෙනවා. 14යි නෙමෙයි මෙතන 28ක් එන්න ඕනි. 28යි ග්‍රෑම් මවුලයට. හේතුව නයිට්‍රජන් දෙකක් හින්දා. වර්ධින තැන්. එතකොට මෙතෙන්දී පළවෙනි ප්‍රකාශය කියනවා ලිතියම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර නයිට්‍රජන් කොටසක් ඉතුරු වෙයි කියලා. මෙතන ඇත්තට පහන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකය ගැන. එතකොට බලන්න මෙයාගෙන් මවුල 6ක් ඕනේ වෙද්දි මෙයාගෙන් 1යි ඕනේ. එතකොට මෙතන මවුල කීයක් තියෙද? 51 7ෙන් බෙදුවාම පුතේ ආසන්න වශයෙන් මවුල 7ක් එනවා. මෙතන එනවා 39 28ෙන් බෙදුවාම 1 ගානක්. එතකොට ලිතියම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර නයිට්‍රජන් කොටසක් ඉතුරු වෙයි කියන එක බැලුවොත් අපිට ඒක නිවැරදි කියලා ගන්න පුළුවන්. මොකද මෙතන 7 මවුල 7 ගානක් එද්දි මෙතන 1 ගානක් එද්දි ඒ ප්‍රකාශය හරි කියලා ගන්න පුළුවන්. B නයිට්‍රජන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කර ලිතියම් කොටසක් ඉතුරු වෙයි කියන එක. නයිට්‍රජන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනවලු ලිතියම් කොටසක් ඉතුරු වෙනවලු. ඒ ප්‍රකාශය වැරදි. තුසි ලිතියම් වත් N2 වත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා නොකරයි කියන ප්‍රකාශය නම් කොහෙත්ම වැරදි. මොකද මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. D සෛද්ධාන්තිකව ලැබෙන ඵලයේ ප්‍රමාණය ග්‍රෑම් 85ක් වේ කියලා තියෙනවා. සෛද්ධාන්තිකව ගත්තොත් මෙතන 51යි 39යි තියෙන්නේ. එතකොට මෙතන ලිතියම් ගත්තොත් ලිතියම් අපි මේ ගාන මේ විදිහට ප්‍රවේශයක් ගන්න ඕනේ. ලිතියම් 6ක් කියන්නේ 42යි. ලිතියම් එකක 7 හින්දා 42යි. ඊට පස්සේ නයිට්‍රජන් එකක් කියන්නේ 28යි. එතකොට ලිතියම් නයිට්‍රයිඩ් ගත්තොත් මේ පැත්තේ 42යි 28යි කියන්නේ ඔයාට ලැබෙන්න ඕනේ 70ක්. හරි. එතකොට මෙතන තියරිය මේකයි. ග්‍රෑම් ලිතියම් 72කින් ලිතියම් ග්‍රෑම් 72කින්
ලිතියම් නයිට්‍රයිඩ් ඵලය ග්‍රෑම් 70ක් ලැබෙනවා. හරි. එහෙනම් අපි බලන්න ඕනේ 51කින් කොච්චරක් ලැබෙනවද කියලා. ඔක කරන්නේ මෙහෙමයි. 70යි ග්‍රෑම් ලැබෙන්නේ 42කින්. එහෙනම් 51කින් කොච්චරක් ලැබෙනවද? අපි මේක විසඳන්න මේ විදිහට විසඳන්න පුළුවන්. එතකොට ඔය ප්‍රකාශයේ නිවැරදි කියන එක ලැබෙනවා. ග්‍රෑම් 85ක් ලැබෙනවා. ග්‍රෑම් 70කින් ග්‍රෑම් 42කින් ග්‍රෑම් 70ක් ලැබෙනවා. එහෙනම් ග්‍රෑම් 51කින් කොච්චරක් ලැබෙනවද? ග්‍රෑම් 51කින් ලැබෙන ගාන 70 බෙදීම 42 වැඩි කිරීම 51 මගින් ග්‍රෑම් 85 ලැබෙනවා. එතකොට උත්තරේ අංක A සහ D කියන එක ගන්න පුළුවන්. 2010 ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට කතා කරන්න. එතකොට 2010 ආවර්තවාගුවේ S සහ පියගොන වල මූලද්‍රව්‍ය පෙන්වන රටා පිළිබඳ කුමන වගන්ති සත්‍ය වේද කියලා අහනවා. කාණ්ඩයේ පහළට යන විට පරමාණුවේ විශාලත්වය අඩු වේ. වැරදීනේ. ආවර්තයක් කරා වම් පස සිට දකුණු පසට පරමාණුවේ විශාලත්වය වැඩි වේ. වැරදි. කාණ්ඩයක පහළට යන විට අයනිකාරය අඩු වේ කියලා තියෙනවා. ඒක හරි. අංක 3 උත්තරේ විදියට ගන්න පුළුවන්. 2010 නැවත ලිතියම් ගැන ප්‍රශ්නයක් අහනවා. ලිතියම් වාතයේ දැවි ලිතියම් ඔක්සයිඩ් සහ ලිතියම් නයිට්‍රයිඩ් හදනවා. ඒක හරි. වාතයේ ඔක්සිජනුයි වාතය කිව්වහම ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන දෙකම තියෙනවා. එතකොට ওই වැඩේ වෙනවා. ලිතියම් ඝන හයිඩ්‍රජන් කාබනේටයක් වන ලිතියම් බයිකාබනේට් හදනවා. ඊට පස්සේ තුන්වෙනි එක පළවෙනි කාණ්ඩයේ අනෙකුත් මූලද්‍රව්‍ය වලට වඩා ලිතියම් ජලය සමග අඩු ප්‍රතික්‍රියාශීලීත්වයකින් ප්‍රතික්‍රියා කරයි කියලා තියෙනවා. ඒක නිවැරදි. 4 ලිතියම් කාබනේට් තාපයට ස්ථායී වේ කියන එක වැරදි. ලිතියම් නයිට්‍රේට් රත් කළ විට එකම වායුව ලෙස O2 ලබා දෙයි කියන එක වැරදි. නිවැරදි ප්‍රකාශයේ විදිහට අපිට අඩු ප්‍රතික්‍රියාශීලීත්වයකින් ගන්න පුළුවන් අංක 3. 2010 අපි අවසාන 40 සිට 50 දක්වා වූ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකට ඒ දෙක කනෙක්ට් කරලා වගේ තියෙන්නේ. ඒ දෙක වෙන වෙනම කතා කරමු අපි. දියමන්ති අණු විද්‍යුතය සන්නායනය නොකරන කාබන් වල බහුරූපී ආකාරයක් කියලා තියෙනවා. ඒක නිවැරදි. ඒකේ නෑ චලනය වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දියමන්තිය ඇතුලේ. එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4කට සහසංයුජව බැඳුණු යෝධ ව්‍යුහයක් දියමන්ති වලට ඇත කියන එක හරි. එතකොට දියමන්ති යනු නැවත කියනවා එක 2010 පළවෙනි ප්‍රකාශය දියමන්ති අණු විද්‍යුතය සන්නායනය නොකරන කාබන් වල බහුරූපී ආකාරයයි. ඒක නිවැරදි. හේතුව ඒකේ චලන වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන නැති හින්දා එයා විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. එතකොට ඒක කියනවා අනිත් පැත්තේ දෙවෙනි ප්‍රකාශයේදී එක් කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4කට සහසංයුජව බැඳුණු යෝධ ව්‍යුහයක් දියමන්ති වලට ඇත. ඒක හරි. එතකොට එක් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4කට බැඳිලා තියෙන හින්දා තමයි ඉලෙක්ට්‍රෝන සන්නායනය කරන්න බැරි. උත්තරේ අංක 1 කියලා ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රකාශය දෙවෙනි ප්‍රශ්නය HF යනු අනෙක් හයිඩ්‍රජන් හෙලයිඩ වලට වඩා ප්‍රබල අම්ලයක් කියලා තියෙනවා. වැරදි. HF කියන්නේ අති ප්‍රබල බන්ධන ශක්තියක් තියෙන එකක්. ඒ හින්දා එයා කැඩෙන්නේ නැහැ. HF බන්ධනය අනෙකුත් හයිඩ්‍රජන් හැලජන බන්ධන වලට වඩා දුර්වල වෙයි කියලා තියෙනවා. වැරදි. ප්‍රකාශ දෙකම වැරදි. උත්තරේ අංක 5. එතකොට ওই විදිහට තමයි අපි පසුගිය විභාග ප්‍රශ්න වලට අදාළ කෙටි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළේ. එතකොට මේකෙදි තිබ්බ ප්‍රශ්න වලට අදාළ સિદ્ધාන්ත අර ඔයා ඉගෙනගෙන තියෙන સિદ્ધාන්ත කොහොමද යූස් කරන්න කියන එක තනියම නැවත මේ ප්‍රශ්න සිදු කරමින් පුහුණු වෙන්න. එතකොට මේ MCQ 3ක් 4ක් අනිවාර්යෙන් මේ කොටසෙන් එනවා. ඔය ගැටලු ටික නැවත වාරයක් තමන්ගේ સિદ્ધාන්ත පොතත් එක්ක ගලපලා කරන්න බලන්න කරලා උත්තර හොයාගන්න බලන්න. එතකොට අපේ ගැටලු සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.